අන්තිමට දරුවෝ දීලා ඇති 13 වෙනි ගාන කියලා ගානක් බලන්න. ඒ ගාන හදලා ඉවර වෙලාම අපි ඊළඟ පාඩම පටන් ගමු. හරි. KLMN යනු වෘත්ත චතුරස්‍රයකි. KLMN දික් කළ විට එහිදී හමුවේ KLMN ABNL වෘත්ත චතුරස්‍රයක් නම් AB රේඛාව ABNL හරහා යන වෘත්තයේ විස්කම්භයක් බව තමයි සාධනය කරන්න තියෙන්නේ. AB කියන්නේ විස්කම්භයක් කියලා. මෙන්න මෙයා විස්කම්භයක් බව සාධනය කරන්න ඕනේ. එතකොට මෙන්න මේ හරහත් යනවා වෘතයක්. මොකද එතකොට මේක කියනවනේ ABNL කියන්නේ වෘත්ත චතුරස්‍රයක් කියලා. නම් මේ හරහත් අපිට මෙහෙම වෘතයක් අඳින්න පුළුවන්. ඒ නිසා මේකත් යා කරගන්නම් මෙතනින්. මොකද මෙයාත් වෘත්ත චතුරස්‍රයක්නේ. දැන් පොඩ්ඩක් කල්පනා කරන්න. කොහොමද මේක හදපු ළමයි? හදපු ළමයි අතල්ස? රේෂන්ද? එක්කෙනෙක්වත් නැහැ. අයියෝ. මේ ගාන හදපු ළමයි කවුරුවත් නැහැ. හදන්න උත්සාහවත් කරේ නැද්ද? හදන්න උත්සාහ කරපු ළමයි අතල්ස? හදන්න උත්සාහ කරා හදාගන්න බැරි වුණා. හදන්න උත්සාහ කරා හදාගන්න බැරි වුණා. 3 දෙනයි. ඒතර උත්සාහයක් හරි දරුවේ 3 දෙනයි. මරු ළමයි ඉන්නේ. හරි 3 දෙනෙක් හරි උත්සාහයක් කරලා තියෙනවා. අනිත් අය නිකම්මනේ. දැන් උත්සාහ කරන්නටක් ගන්න. AB විස්කම්භයක් බව පෙන්වන්න ඕන. හරිද? AB විස්කම්භයක්. AB විස්කම්භයක් වෙනවා. මොකක් වුණා නන්ද? මෙයා විස්කම්භයක් වෙනවා. ALB හෝ ANM අංශක කීයක් වුණා නම්? 90ක් වුණා නම්. මම මගේ පහසුවට මම මෙතනත් වෘතයක් අඳින්නම් කෝකටත්. හරිද? මෙහෙම වෘතයක් මං අඳින්නම්. මොකද මේ වෘත චතුරස්‍රයක්නේ. හරි. කොහොම හරි ගාන හදන්න ඕනනේ. මම පොඩ්ඩක් ඇඳලා ගත්තා. මෙයා විස්කම්භයක් බව පෙන්වන්න ඕනේ. මෙයා 90ක් හෝ මෙයා 90ක් හෝ තමයි පෙන්වන්න ඕන. මොකද මෙයා විස්කම්භයක් වෙනවනම් එක්ක මෙයා 90යි එක්ක මෙයා 90යි. දැන් මෙයා 90ක් වෙච්ච ගමන් AB විස්කම්භයක් වෙනවා. දැන් හිතන්න පොඩ්ඩක්. මේක 90ක් ගන්න ක්‍රමයක්. මම මේ හරියෙන් පටන් ගන්නන්න එකමට. මම මෙයාව x කියලා ගන්නම්. මෙයා x නම් මෙයාත් x වෙනවා. එකම කණ්ඩේ කෝණ වලින්. හරි. ඔය x 90ක් කියලා තමයි කියන්න ඕනේ. එකම කණ්ඩේ කෝණ එනවනේ. මෙයා වෘත චතුරස්‍රයක් වෙනකොට. මම වෘතයක් ඇඳගත්තම වෘතයක් ඇඳගත්තු නිසා තමයි ඔබ පේන්නේ. ඔන්න මම වෘතයක් ඇඳගත්තනේ මෙතන. මොකද අපිට කියලා තිබ්බනේ මේ වෘත චතුරස්‍රයක් කියලා. හරි? වෘත චතුරස්‍රයක් නම් අපිට මෙහෙම වෘතයක් ඇඳ ගන්න පුළුවන්. ඔහොම වෘතයක් ඇඳගත්තම අපිට තව දේවල් ලකුණු කරගන්න පුළුවන්.
මෙයා x නම් මෙයාත් x වෙනවා එකම කණ්ඩේ කෝණ වලින්. ඔය x එක 90ක් කියලා තමයි කියන්න ඕනේ. මේ x එක 90ක් කියලා. මෙයා x නේ, මෙයාත් x නේ. මම මෙයාව ලියනවා. ආන් එයා කියන්නට. මේක නම් යා කරගන්න ඕනෙත් නෑ වගේ. කමන්න යා කරලා තියෙනවා. මෙයා කියන්නේ මම මේ තාම උත්සාහයක් ගන්න හොඳේ මේ ගාන හදනව නෙමෙයි. මම දන්නෙත් නෑ මේක කොහොමද හදන්නේ කියලා. මම නිකන් මේ හිතන දේවල් පොඩ්ඩක් අත්හදා බැලීම් ටිකක් කරනවා. මොනවා හරි එකක් එයිනේ. හරි. නිකමට මේ ගාන ලියලා බලනවා මොනවද එන්නේ කියලා. තාම ක්‍රමයක් දන්නේ නෑ. හරිද? මම දන්නෙත් නෑ මේක කොහොමද හැදෙන්නේ. මේ නිකන් උත්සාහයක් දරන්නේ. උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ගාන හැදෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හරි. මම දන්න දේවල් මම දන්නවා මේක වෘත්ත චතුරස්‍රයක් කියලා. මේ ABNL කියන්නේ වෘත්ත චතුරස්‍රයක් නම් ඒක වෘතයක් තියෙන්න ඕනනේ. නැති වුණු වෘතයක් නැති වුණොත් අර ටිකක් අපිට පේනව මදි. ඔක වෘතය ඇඳම තමයි ඔය එකම කණ්ඩේ කෝණ අරෝමේව පේන්න ගන්න. ඔන්න පේන්න ගත්තා. අන්න අර චාපේ මට කියන්න කවුද ලියන්න පුළුවන්? මෙයා x නම් මෙයාට කවුද ලියන්න පුළුවන්? කො? මෙයාට කවුරු කියලා ලියන්න පුළුවන්ද? කියන්න ඉතින්. 180 ඍණ x 180 ඍණ x. මෙයාටත් 180 ඍණ x 180 ඍණ x. ලියලා බලමු මොනවා හරි ලියන්නනේ ඕන. මොනවා හරි ලියන්න ඕනි. මොනවා හරි ලියලා බලමු මේක අපිට හදාගන්න පුළුවන්ද? බැරිද? ඒකයි මම කිව්වේ ගානක් ජ්‍යාමිතිය ගානක් දරුවෝ නිකම් මේ බලන් ඉදියට ගානක් හදන්න බෑ. ගාන ලොකුවට ඇඳගෙන දන්න දේවල් ලකුණු කරගෙන පොඩ්ඩක් හිතන්න ඕන. පොඩ්ඩක් බලන්න ඕන ගාන. දැන් ඔන්න ඔහොම මම දාගත්තනේ. මට නිකන් තව දෙයක් පේනවා වගේ. මේ LMNK කියන්නේ වෘත්ත චතුරස්‍රයක් නේ. නේද? වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ මොකද වෙන්නේ? පරිපූර්ණයිනේ. එහෙනම් එහෙම නැත්නම් මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. එච්චර ඕනේ නෑ. අපිට ඕන දැන් මේ දෙන්නගේ එකතු 180යි කියලා ලියන්නත් පුළුවන්. හරිද? මට වෙන අයිඩියා එකකුත් මේ දැන් පාත් වුණා. මට මෙන්න මම දැන් හදන්න කල්පනා කරේ මේ දෙන්නගේ එකතු 180යි කියලා. මේ 180යි කියලා ලියන්න. එකක් මෙයා 180 ඍණ x නේ. එකතු කිරීම මෙයත් 180 ඍණ x. මුන් දෙන්නගේ එකතුව කීයද? මෙයාගේ එකතුව කො කීයද? 180යි. හරි. මේ තියෙන වෘත්ත චතුරස්‍රයක් නේ. මේ දෙන්නගේ එකතුව 180යි. ඍණ x ඍණ 2යි x. 180යි 360යි. සමාන 180යි. 2යි x එහා පැත්තට දැම්මා. මේ 180 මෙහෙට ගෙනාවා. 360 ඍණ 180යි කියලා. 2යි x 360 180ක් අඩු වුණා. 180යි. අනේ දෙයියනේ මෙන්න x සමානයි 90යි. මෙන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඕගොල්ලෝ කිසිම උත්සාහයක් දරන්නේ නැහැ. මේ වෘතයක් මම එදා කිව්වා දරුවෝ ඔය ගාන හදන්න පොඩි උත්සාහයක් දරන්න වෘතයක් ඇඳගන්න. වෘතයක් ඇඳලා මේ මොනවා හරි දෙයක් ලියලා බලන්න. මේ මොනවා හරි දෙයක් ලිව්ව ගමන් මෙන්න x 90ක් ආවම ගාන හැදුනා. ඉබේ හැදුනා. x 90 නම් මෙයා විස්කම්බයක්. අර වෘතේ කොන රුචිකෝණය. මේ වෙලා තියෙන ඕගොල්ලෝ මේ උත්සාහයක් දරන්න. දත්ත ටික ලකුණු කරගෙන දන්න දේවල් පේන ලකුණු කරගන්න. ලොකුවට ලකුණු කරගන්න. මෙන්න රූප ඇඳලා මෙයා වෘත්ත චතුරස්‍රයක් නම් වෘතයක් ඇඳගෙන ඒතර තමයි පේන්නේ මේක. මේක වෘතයක් ඇඳ නැත්නම් මටවත් පේන්නේ නැහැ. මේක මම වෘතයක් අඳින්න නැතුව කල්පනා කරා නම් හරිද? මේ වෘතය අඳින්න නැතුව මම ඔය ගාන කල්පනා කරා නම් හදන්න බෑ. මොකද පේන්නේ නැහැ. පේන්න ඕන කරන දත්ත ලකුණු කරගෙන නැහැ. එහෙනම් මේ ජ්‍යාමිතිය ගණන් අමාරුකම නෙමෙයි තියෙන්නේ. ඔයාලා දීලා තියෙන දේවල් හරියට ලකුණු කරලා හිතන්නේ නැති. බලන්න කොච්චර ලේසිද? හරි. මට දැන් ඕක කොහොම හදාද්දි තව ක්‍රමයක් ඔලුවට ආවා. ඔව් ඉතින් සර්ට නම් එක එක ක්‍රම ඔලුවට එනවා. මට ඉතින් ඔලුවට ආව මේක ලියද්දි මේක ලියන්න කලින් කියන්නේ මෙහිම වටා ලේසි ක්‍රමයක් තියෙන ඕනේ කියලා. තව එකක් තියෙනවා. හරිද? දැන් අපි මෙයා x කියලා නම් මෙයාත් x කියලා අරගෙන
මෙයාට 180 x කියලා දාලා මෙයා සමාන කරන්නත් පුළුවන්. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. අය කියන්නේ 180 x x සමාන කරන්න පුළුවන්. ඒත් වෙනවා. ඒත් 90ම එනවා. හරි. ඕන්න. හරි. දාගන්න ටක් ගාලා හදන්න. හරි දැන් මේකේ ගන්න ඕන දේවල් ලියන්න මෙන්න මෙයා x කියලා ගන්නවා කියලා. අපි හැබැයි x කියලා ගන්න නැතුව හදන්න පුළුවන්. x කියලා අරන් හදමුනේ. මොකද මෙයා 90ක් වෙන්න ඕන. x කියලා ගන්න ඒතර ලේසි. හරි. එහෙම x කියලා ගන්න නැතුව හැදුවොත් අපිට ලියන්න වෙන්නේ මේ දෙන්නා 180යි මේ දෙන්නා 180යි ඊට පස්සේ මේ දෙන්න 180යි. ඔව් ප්‍රත්‍යක්ෂයක් දාලා හදන්න පුළුවන්. පුළුවන්. එකක් මෙහෙම ලියනවා එකක් මෙහෙම ලියනවා. මේ දෙන්න ඊළඟට 180යි කියලා ලියනවා. හරිද? ඊට පස්සේ අර සමාන දෙන්නට දානවා මේ එතෙන් 180යි කියලා. මේ දෙන්න සමාන නිසා මේ දෙන්න ලියනවා දෙගුණයක් කියලා පුළුවන්. x කියලා ගන්න නැතුව හදන්න පුළුවන්. මම එහෙමත් හදලා පෙන්නන්නම්. මුලින් x කියලා අරන් හදමු. මොකද මේකත් බෑනේ අඩු ගන්න. මෙහෙමවත් පුළුවන් නම් සතුරු වෙන්න තිබ්බා. අනිත් ක්‍රමයට හරි කියලා දෙන්න. හරිද? මෙහෙම අරගෙන තමයි අනිත් ක්‍රමයට හිතන්නේ. මෙහෙම ගන්න බැරි නම් අනිත් ක්‍රමයට ලොවෙත් හිතන්න බෑ. අඩු ගන්න මෙහෙම හදා ගන්න පුළුවන් නම් එහෙම හරි කමක් නැහැ. දරෝ ගාන හදලානේ තියෙන්නේ. හරිද? මෙහෙම හදන්න බැරි ළමයි අනිත් විදියට කොහොමදවත් හිතන්නේ නැහැ. මොකද ඒක බරපතලයි. ඒක නික අමුතු විදියට හිතන්න තියෙන්නේ. හරි මේක ගන්න මෙන්න මෙයා x කියලා ගන්නවා කියන්නේ. මෙයා x කියලා අරගෙන එකම ඛණ්ඩයේ කෝණ වලින් මේ දෙන්න සමාන කරලා හදන්න. තනියම හදන්න. හරිද? මෙයා x කියලා අරගෙන එකම ඛණ්ඩයේ කෝණ සමාන නිසා මුන් දෙන්නට x එනවා කියලා ගන්න. නැත්නම් මම ඕන එක සැරේ ලියන්නම් කෙටියෙන් ගන්න. මම කෙටියෙන් ගන්න. ALB කෝණය සමානයි ANM ANB ALM ANB සමානයි ඔන්න කෙලිම x කියලා ගත්තා. එකම ඛණ්ඩයේ කෝණ. ALB ANB සමානයි x එකම ඛණ්ඩයේ කෝණ. ඊට පස්සේ KLM ලියන්න 180 රින් x. KLM ලියන්න 180 රින් x. සරල රේඛාවක් මත පිහිටි කෝණ වලින්. මෙයා ගත්තේ සරල රේඛාවක් මත පිහිටි කෝණ වලින්. හරිනේ? සරල රේඛාවක් මත පිහිටි කෝණ වල ඓක්‍ය 180යි. මෙයාත් ලියන්නේ මේ විදිහට KNM පහළට ඉඩ ගන්නම්. KNM ඒත් 180 රින x හේතුව සරල රේඛාවක් මත පිහිටි කෝණ ලායික්ය. දැන් මුන් දෙන්න එකතු කරන්න. KLM ධන KNM සමානයි KLM ධන KNM සමානයි අංශක 180යි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. KLM ධන KNM 180යි හේතුව වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. හරි. දැන් KLM වෙනුවට මෙයාව දාන්න 180 රින් x කියලා. KNM වෙනුවට 180 රින් x කියලා දාන්න. සමාන කරන්න 180ට. ආන්න අර ඉස්සෙල්ලා සුළු කිරීම ටික කරලා x ට ගන්න 90යි කියලා. ඉස්සෙල්ලා කරපු සුළු කිරීම ටික කරා 90ක් කියලා ගන්න x. හරිනේ. ඔන්න x කියලා අරගෙන හදන විදිය. x කියලා අරගෙන හදන විදිය මේ. x කියලා ගන්න නැතුවත් හදන්න පුළුවන් ප්‍රත්‍යක්ෂතාව. ඒ ගැන කල්පනා කරන්නේ පස්සේ. මුලින්ම හදන ක්‍රමයක් හිතලා ඉවර වෙලා තමයි x කියලා ගන්න නැතුව ක්‍රමයක් ගැන හිතන්නේ. අඩු ගානේ මෙහෙම හරි අයිඩියා එකක් ආවොත් අරම හදන්න එන්නෙම නැත්තම් මෙහෙම හරි ලියන්න. වෙන ඉතින් මොනව කරන්නද? හරි.
එහෙම හදන්න අයිඩියා එක ඔලුවට එන්නේ නැත්තම් කමන්නේ මෙහෙම හරි ලියන්න දරුවෝ ලකුණු කීයක් හරි හම්බෙයි නැත්නම් ඒකත් නැහැ හරි වැඩේ තේරුණා මැතුස්සන් වැඩේ තේරුණා මේක ඕකේ අලුත් තේරුණා 10 මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා මේ වැඩේ තේරුම් අරන් හදා ගන්න පුළුවන් 6 දෙනයි 7 දෙනයි 7යිද 7 දෙනයි රේස් යන්න දාලා තියෙන්නේ ලිහිණී කලින් රෙකෝඩ්ස් බැලුවේ නැද්ද ලිහිණියෝ කලින් රෙකෝඩ් බැලුවේ නැද්ද ඒව අරගෙන බලන්න දරුවෝ මේ හොඳ මේ සුපිරි පාඩමක් මේක නියම පාඩම හරිද ලක්ෂ්මී තේරුන්නේ නැද්ද මේක ලක්ෂ්මී තේරුණාද නැද්ද කියලාවත් කියන්න සර් රෙකෝඩින් එක ගෲප් එකට දානවද හරි දරුවෝ රෙකෝඩින් දාන්න අම්මට කලින් රෙකෝඩුත් දාන්න බැරි වුණා මේ කම්පියුටර් එක ලැප්ටොප් එක පොඩ්ඩක් ප්‍රශ්න වෙච්ච නිසා හරිද කොහොම හරි දවස් දෙකක රෙකෝඩ්ස් තියෙනවා දාන්න ඊයේ දාන්න බැරි වුණා ඊට කලින් දවසේ දාන්න බැරි වුණා මම හිතන්නේ ඊටත් කලින් දවසේ දාන්නත් බැරි වුණා මේකනේ කම්පියුටර් එක ස්ලෝ වෙලා මේ වැඩ කරගන්න බැරි තත්ත්වයටපත් වුණා අන්තිමට මේ ඕකේ තිබිච්ච හાર્ඩ් එක මේ ගලවලා තියෙන්නේ දන්න ඕනේ හදවත ඒක ගලවලා දැම්මා මගේ නෙමෙයි හાર્ඩ් කම්පියුටර් එකේ ඒක ගලවලා වෙනත් එකක් හයි කරා මේ ඉතින් අර තිබිච්ච ඔක්කොම අරකේ අනිත් එකේ හොඳ වෙලාවට මම බෑකප් එකක් දාලා තියාගන්න නැත්තම් උගන්නන ටියුට් මොකුත් නැහැ හරි සර් බ්‍රහස්පති රෙකෝඩින් එක බලන්න බැරි වුණා බ්‍රහස්පතින්ද රෙකෝඩ් එක බලන්න මම ඒ ටික දාන්න තියෙනවා රෙකෝඩ්ස් ටික තියෙන ඔක්කොම මේ මම බෑකප් එක දාගෙන තියෙන්නේ ඔව් ඒ ටික මම දාන්න අද දාන්න හරිනේ කොහොම හරි මේ දවස් ටිකේම රෙකෝඩ්ස් කිසි දෙයක් දාන්න බැරි වුණා ආපු මැසේජ් බලන්නත් බැරි වුණා මැසේජ් උත් ෆෝන් එකේ පිළිගන්න හරි මෙන්න මේ x වලින් හදන ක්‍රමේ දැන් ලියන්න මේ x වලින් 90ක් ගත්තට පස්සේ x සමාන 90යි කියලා ඒකට ඉරිදියක් ගහලා හරියන්නේ නැහැ. එම නිසා AB විස්කම්බයක් කියලා ලියන්න. එම නිසා AB විස්කම්බයක් වේ. හේතුව AB විස්කම්බයක් වෙන්නේ ඇයි? අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ නිසා. අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ නිසා තමයි AB විස්කම්බයක් වෙන්නේ. හරිද? මේ අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණ වෙනවානේ මෙයා. x 90ක් වුණානේ. ආන්නේ නිසා හරි. මේක x කියලා ගන්න නැතුවත් කරන්න පුළුවන්. මේ එහෙම ලියනවා නම් මෙන්න පොඩි ඉඟියක් දෙන්න. මේ දෙන්නා 180යි කියලා ලියනවා. මේ දෙන්නා 180යි කියලා ලියනවා. මේ දෙන්න 180යි කියලා ලියනවා. හරිද? එතකොට මේ දෙන්න 180යි කියලා මේ දෙන්නගේ එකතු 180යි කියලා ලියලා අපිට සමාන කරලා එකක් ගන්න පුළුවන් නේ. ඒකේ ඊට පස්සේ ලියනවනේ මේ දෙන්න 180යි කියලා. ඒකේ අර සමාන අර මෙන්න මේ දෙන්න වෙනුවට එතෙන්ට 180ක් දාන්න. ඊට පස්සේ මේ දෙන්න සමානයි කියලා ලියලා එතකොට මේ දෙන්නගෙන් දෙගුණයක් කියලා ලියලා මෙන්න මේ එක කෝණයක් 90යි කියලා පෙන්වන්න පුළුවන් මේ x කියලා ගන්න නැතුව. පොඩ්ඩක් කල්පනා කරලා එහෙම ලියන්න පුළුවන්. හරිද? දැන් මම ඒකට යන්නේ නැහැ. එහෙම කරන්නද? ඕනනම් කරලා දෙන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ වලින් හදන්නද? ප්‍රත්‍යක්ෂයක් දාලා හදන්නද ඔය ඇතිද? ඉක්මනට කියන්නේ. ප්‍රත්‍යක්ෂයක් දාන්නද? මොකෝ හිගන්නේ? හරි. ඔන්න එහෙනම් ප්‍රත්‍යක්ෂයක් දාන්නම් දඩබඩ ගාලා බලාගෙන ඉන්න. මෙන්න මෙහෙමයි ලියන්නේ මම. මට දැන් මේව ඕනේ නැහැ. දැන් ගාන මෙහෙම ලියන්න පුළුවන්. මෙයා එකතුව A
L B හරි නැත්නම් M කිව්වත් හරි. මෙයාම ගන්නවද? මෙයාම ගමු. ALB ධන BLK ALB ධන BLK 180යි. ඔන්න එකක්. ඊළඟට BNM ධන මම මේ හේතු ලියලා ඉන්නේ නැහැ ටටක් ගාලා ලියනවා. BNM බලාගෙන ඉන්න හොඳේ. මේ කොළුවට දාගෙන ලියන විදිය. BNM ධන M එක මම ගන්නම් A ට එනකම් BNA ධන ANK සමානයි 180යි. ඒතර මෙහෙම ලියන්නේ මම මේ මගේ පුරුද්දේ පළ පුරුද්දට. හරිද? ඒ වගේම ඕගොල්ලන්ටත් ඔය ඕක තමයි ගන්න ඕනි කොහොමද? හරි ගණන් හදලා ඔන්න ඔය පුරුද්ද. හිතලා ගන්න. මේ දෙන්නාගේ එකතු එකක් ලිව්වා, මේ දෙන්නගේ එකතු එකක් ලිව්වා. දැන් මට පුළුවන් මේක සමාන කරන්න. මෙයා මේ හතර සමාන කරන්න පුළුවන්. දැන් මම ලියනවා එම නිසා ALB ධන BLK සමානයි පොඩ්ඩක් චුට්ටක් ඉන්න. මෙහෙම සමාන කරොත් අවුලක් වෙයිද? මේක එන්නේ නැහනේ. මේ දෙන්නගේ එකතුව හරි මේ දෙන්නගේ එකතුව හරි. ඊපස්සේ මේ දෙන්නගේ එකතුව මේ දෙක එකතු කරා නම් හරි වගේ. හරි මම මෙහෙම කරනවා. සමාන කරන්නේ නැහැ. මේකයි එකතු කරනවා. ALB ධන BLK ධන BNA ධන ANK මෙයා එකතු කරනවා. 180යි. හරිනේ? වම් පැති දෙක වෙනම එකතු කරා දකුණු පැති දෙක වෙනම එකතු කරා. ඔන්න. දැන් ALB කියන්නේ කවුද කියලා බලනවා. ALB මෙයා. එයා ලියා ගන්නවා එහෙමම. ALB ළඟින් ලියා ගන්නවා ANB ව. හො ANB ANB මෙයාව. ඒ කියන්නේ BNA ව. මෙයා ළඟින් මෙයා ලියා ගත්තා. මෙයා ළඟින් මෙයා ලියා ගන්න. දැන් මේ දෙන්න. මුලින් මේ දෙන්න ගත්තා. දැන් මේ දෙන්න. ඔන්න ළඟින් ලියා ගත්තා. BLK ධන ANK. මෙතන 360යි. හරිද? දැන් මෙන්න මේ දෙන්න වෙනකොට දානවා මම ප්‍රතිඵලයක්. BLK මම මෙයා මෙහෙමම ලියා ගන්නවා ALB ධන BNA කියලා. එහෙමම ලියලා මේ දෙන්න වෙනුවට දානවා යම් දෙයක්. කවුද බලන්න මේ BLK කියන්නේ කවුද? BLK කියන්නේ මෙයා. BLK කියන්නේ මෙයා. හරිනේ? මෙන්න මෙයා BLK කියන්නේ. ANK කියන්නේ මෙයා. මේ දෙන්නගේ එකතුව 180යි. අන්න 180ක් කියලා දැම්මා. සමානයි 360යි. හේතුව? අන්න හේතුව ලියනවා තනින්. ඇයි මේ දෙන්නගේ එකතුව 180? හේතුව තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ පරිපූර්ණකය. හරිනේ? දැන් මේ දෙන්න වෙනුවට 180ක් දැම්මා. දැන් ඒ 180 එහා පැත්තට දානවා. ALB ධන BNA සමානයි 180යි. මේ 180 එහා පැත්තට ගියා 180යි. දැන් ALB ANB සමානයිනේ. ඒතර මම මේ දෙන්න ලියනවා 2යි ALB කියලා. මොකද මුන් දෙන්න සමානයි. සමානයි 180යි. හේතුව මෙයා සමානයි මෙයා. එකම ඛණ්ඩේ කෝණ. එකම ඛණ්ඩේ කෝණ නිසා මේ දෙන්න සමානයි. හරිද? එකම ඛණ්ඩේ කෝණ නිසා මේ දෙන්න සමානයි. එහෙනම්
මේ දෙන්නගේ එකතුමට ලියන්න පුළුවන් මෙයා වගේ දෙගුණයක් කියලා හෝ මෙයා වගේ දෙගුණයක් කියලා. දැන් ALB සමානයි 90. එකයි. ඔන්න සාධනේ. x කියලා ගත්තේ නැහැ. මේ වගේ එකක් කරන්න පොඩ්ඩක් ඔළුව කල්පනා කරන්න ඕනේ. මොලේ කල්පනා කරලා තමයි මේක ලියන්න ඕනේ. හරි. නැත්තම් මෙහෙම දෙයක් කල්පනා කරන්න බැරුව හරි කමන්නේ නැහැ දරුවෝ. x කියලා අරන් හරි වැඩේ කරන්න අනේ මේ තව ගණන් හදන්න ඕනි මට. වැඩේ තියෙන්නේ මගේ ගණන් තියෙනවා මට ගණන් ටික හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ ගණන් ටික අරගන්න බැරි වුණා මැෂින් එකේ අවුල නිසා. දැන් මේ බැලුවේ මොකද්ද කරන්න කියලා. එහෙම තච්චුපතේ අභ්‍යාස ටිකක් සාකච්ඡා කරලා දෙන්නද මම? නැත්නම් ඒකට PDF එක දාන්නද? ඊළඟ පාඩම් පටන් ගන්නද? මොකද්ද කරන්නේ? ඉක්මනින් කියන්න මං හිතාගෙන නම් ආවේ ඊළඟ පාඩම් පටන් ගන්න. මට ගණන් ටිකක් රෙඩි කරගන්න බැරි වෙච්ච නිසා. නැත්නම් අච්චුපතේ අභ්‍යාස කරන්න පුළුවන්. අච්චුපතේ අභ්‍යාස හදන්න උත්සාහ කරාද ඔයගොල්ලෝ? හදාගන්න බැරි වෙච්ච ගණන් තියෙනම් කියන්න ටක් ගාලා හදන බෝඩ් එක. අච්චුපතේ හදාගන්න බැරි වෙච්ච ගණන් තියද? උත්සාහ කරේනේ. ගණන් ටික හදාගෙන එන්න ලබන සතිය. හොඳයි. මම ඊළඟ පාඩම් පටන් ගන්න. නැත්නම් වැඩක් නැහැ. අච්චුපතේ සියලුම අභ්‍යාස ටික කරගෙන එන්න. කොහෙද මේ මම කියන්නම ඕන හැමදාම අභ්‍යාස කරන්න කියලා. පාඩමක් අවසන් වෙන්න යනකොට දන්නේ අභ්‍යාස කරන්න පුළුවන් ක්‍රමයන් ටික ඉවරයිනේ. ඔච්චරයිනේ තියෙන්නේ තව. ක්‍රමයන් නැහැනේ. ඉතින් ඕගොල්ලෝ අභ්‍යාස කරන්න ඕන. අඩු ගානේ ගෙදරට තියපු ගානක් try කරලා තියෙන කී දෙනාද? 3 දෙනයි. තොපිට ඌමනාවක් නැහැ. ඒ වෙලා තියෙන්නේ. ඌමනාවක් නැත්නම් ඉතින් ඌමනාවක් නැති අයට ඒ විදිහට ප්‍රතිඵල ලැබෙයි. හරිද? ඌමනාවක් තියන අයට ඒ විදිහට ප්‍රතිඵලක් ඌමනාවක් නැති අයටත් ඒ විදිහට ප්‍රතිඵල ලැබෙයි. තමන් වැඩ කරන විදිහට තමයි තමන්ගේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. හරිද? එහෙම නැතුව අන්තිමට විභාගෙ ලඟ වෙද්දි මේ දෙයියන්ට කියලා අනේ දෙයියනේ මට මේ මාරන් දෙන්න. මේ වැඩක් නැහැ. හරි? දෙයියෝ බලන් ඉන්නේ මේ දවස්වල. ඔයගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ කියලා. වැඩ කරන විදිහට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඔයගොල්ලෝ වැඩ කරනවා නම් වැඩේ කරගෙන යනවා නම් දෙයියෝ දෙයි පාස් එක. හරිද? පාස් එක හරි හොඳ රිසල්ට් එකක් දෙයි. හරි. ලියන්න මාතෘකාව 22 වෙනි පාඩම ස්පර්ශක අහගන්න. දරුවෝ මෙන්න වෘතයක් ඇන්දා. හරිද? වෘතේ නම් පොඩ්ඩක් ඇද එච්චර ගණන් ගන්න එපා. වෘතයේ මෙහෙම රේඛාවක් ඇන්දොත් මේ වෘතය තැන් දෙකකදී කැපුවනේ. ඒතර මේ වගේ එකකට කියන්නේ ඡේදකයක් කියලා. මේක ගත්තොත් ඡේදකයක්. මේ තියෙන ඡේදකයක්. ඡේදකය මෙහෙම වෙන්න ඕනේ ලියන්නේ. ඔව් ඡේදකය හරි. ඊළඟට මෙන්න මෙහෙම එකක් ඇන්දොත් කියන හරියට මේ එක තැනකදී තමයි මේ රේඛාව ගෑවෙන්නේ. හරි? දැන් මේක තැන් දෙකකදී කැපෙනවනේ. තැන් දෙකකදී කැපෙනවා නම් ඒකට කියන්නේ ඡේදකයක් කියලා. එක තැනකදී විතරයි නම් කැපෙනවා කියන්න බෑනේ. ගෑවිලා යන්නේ. ගෑවිලා. එක තැනකදී විතරක් ඔන්නෝම ගාන්ට ගෑවිලා යනවා. ගෑවිලා යනවා. ආන්න ඒකට කියනවා ස්පර්ශ වෙනවා. ගෑවෙනවා. ගෑවිලා ගියා. මාව ස්පර්ශ වෙලා ගියා. එතන මේ දින මොකද්ද? ස්පර්ශ වීමක් නේ. එහෙනම් මේකට කියනවා ස්පර්ශකය කියලා. මේ තියෙන ස්පර්ශකයක්. හරිනේ? මුලින්ම වෘතයක් ඇඳලා
අඳින්න මේ ඡේදකයක් නම් ලක්ෂ දෙකකදී කැපිලා යනවා. ස්පර්ශකයක් නම් එක තැනයි. එක තැනයි කැපෙන්නේ නැහැ. අපි ඒකට කියන්නේ කියන්නේ නැහැ කැපෙනවා කියලා. කොහොමද කියන්නේ? ගෑවෙනවා. ඒ කියන්නේ ස්පර්ශ වෙනවා. ගෑවෙනවා කියන එක තමයි ස්පර්ශ වෙනවා. ඔන්න ස්පර්ශකේ. රූපය අඳින්න, රූපය ඇඳලා මෙයා ඡේදකය කියලා නම් කරන්න, මෙයා ස්පර්ශකය කියලා නම් කරන්න. හරි. දරුවෝ වැඩි ඉවර කරන්න ටක් ගාලා ඉවර කරන්න. හරි දැන් අහගන්න. ආයේ අලුත් රූපයක් ඕන. ඊට කලින් චුට්ටක් අහගන්න දැන් ප්‍රමේයක් ලියන්න තියෙනවා. හරිද? ප්‍රමේයන් දෙකක් තියෙනවා මේ පාඩම යටතේ මුලින්ම ප්‍රමේයන් දෙකයි ඊට පස්සේ තව ප්‍රමේයන් දෙකක් වෙනවා. මේ ස්පර්ශකයක්නේ. මෙන්න මේ ස්පර්ශ ලක්ෂයේදී මම මේ අරයක් හදලා විතර කේන්ද්‍රය කියලා හිතන්න. මෙන්න මෙතන මේ හරිය කේන්ද්‍රය. මේ ස්පර්ශ ලක්ෂයයි මෙන්න මේ කේන්ද්‍රයයි යා කරනවා. මොකද මම කරේ ස්පර්ශ ලක්ෂයයි. මේක ස්පර්ශ ලක්ෂණය මේක ස්පර්ශ කියන මේ තියෙන ස්පර්ශ ලක්ෂය. මේකත් නම් කර අර ඉස්සෙල්ලා රූපේම නම් කරගත්තත් කමක් නැහැ මේ තියෙන ස්පර්ශ ලක්ෂය කියලා. ඉස්සෙල්ලා රූපේ දැන් එන්නේ එතනම මේක නම් කරගන්න මේ තියෙන්නේ ස්පර්ශ ලක්ෂය කියලා. එකක් තෝන අපිට. ඉස්සෙල්ලා රූපෙමයි ස්පර්ශ ලක්ෂය මේක. හරිද? ඔන්න ඔය ස්පර්ශ ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාවක් තියෙනවනේ. මේ රේඛාවට අපි කවුරු කියලාද කියන්නේ? අරය. මේකට කියන්නේ අරය. නම් කරන්න ඕනේ මම අහගෙන ඉන්න චුට්ටක්. අරය. මෙන්න මේ ස්පර්ශ ලක්ෂයේදී මේ ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඔහොම අරයක් ඇන්දොත් ඒ අරයයි මේ ස්පර්ශකයයි මොනව වෙනවද දන්නවද? ලම්බක වෙනවා. හරි? ඔන්න ඔහොම වෙනවා. ස්පර්ශකයකට ස්පර්ශ ලක්ෂයේදී ඔන්න ඔහොම අරයක් ඇන්දොත් මෙහෙම එකක් රේඛාවක් ඇන්දොත් කේන්ද්‍රයයි ඔය ස්පර්ශ ලක්ෂය යා කරොත් යා කළා නම් දින්නේ අරයක්නේ. ඔහම ඇන්දොත් මොකද වෙන්නේ? න්‍යාංශක 90ක් වෙනවා. ඔන්න ඕක තමයි ප්‍රමේය. හරි. ඔය ප්‍රමේය අපි ප්‍රමේය සහ විලෝමය කියලා දෙකකින් කතා කරනවා. එතන ප්‍රමේයන් දෙකයි. දැන් මෙහෙමයි ඔක ලොකුවට ප්‍රමේයක් කියලාම කමන්නේ ගමු. කොහොමද තියෙනවා ප්‍රමේය සහ විලෝමය කියලා. හරිද? අරගෙන මේ ඊට පස්සේ ගණන් ටිකක් හදාගෙන යන්න තියෙනවා. ඔළුවේ දාගන්න ඔළුවට දාගන්න මොකද්ද වෙන්නේ? ස්පර්ශකයකට ස්පර්ශ ලක්ෂයේදී අඳින ලද්ද මේ අරයට ස්පර්ශකය මොකක් වෙනවද? ලම්බක වෙනවා. හරි. අනිත් එක තමයි මෙහෙම. ඒ එකක්. ඕකේ ප්‍රමේය ගන්න මෙහෙමයි. ඒක විලෝමයමක් කියන්නේ. ප්‍රමේය වෙන්නේ යම් අරයකට. මෙහෙම අරයකට මේ වෘතේ එහෙම අරයකට නැත්තම් මේ පරිධිය මත ලක්ෂයකදී මෙහෙම රේඛාවක් ඇන්දොත් ඒක වෘතයට ස්පර්ශකයක් වෙනවා කියන එක තමයි මුලින්ම කියන්නේ. හරිද? පරිධිය මත ලක්ෂයකදී මෙහෙම රේඛාවක් ඇන්දොත් මෙහෙම ස්පර්ශ වෙලා යන්න ඒක වෘතයට ස්පර්ශකයක් වෙනවා කියලා තමයි මුලින්ම කියන්නේ. දාන්න මෙහෙම ප්‍රමේයක කියලා දාලම ලියාගමු. ප්‍රමේයය 1
ලියන්න මෙහෙම වෘතයක පරිධිය මත ලක්ෂයකදී වෘතයක පරිධිය මත ලක්ෂයකදී වෘතයක පරිධිය මත ලක්ෂයකදී අරයට ලම්බව ඇඳි රේඛාව වෘතයක පරිධිය මත ලක්ෂයකදී අරයට ලම්බව ඇඳි රේඛාව අරයට ලම්බව ඇඳි රේඛාව අරයට ලම්බව ඇඳි රේඛාව වෘතයට ස්පර්ශකයක් වේ. වෘතයට ස්පර්ශකයක් වේ. වෘතයට ස්පර්ශකයක් වේ. හරිද? වෘතයක පරිධිය මත ලක්ෂයකදී අරයට ලම්බව කොහොමද දරුවෝ මේ අපි වෘතයක පරිධිය මත ලක්ෂයකදී මෙහෙම ස්පර්ශකයක් ඇන්දොත් ඒක අනිවාර්යෙන් අරයට ලම්බ වෙනවා තමයි. එහෙම වෙනවා. හරිද? අනිවාර්යෙන් මෙහෙම අපි ස්පර්ශකයක් කොහොම ඇන්දොත් මේ වෘතයකට මේ ස්පර්ශ ලක්ෂයයි මේ කේන්ද්‍රයයි යා කරන රේඛාව ඔන්න ඔහොම ලම්බක වෙනවා. එක වෙනවා. එතකොට මුලින් කියන්නේ මෙයා ස්පර්ශකයක් කියලා. මොකද ප්‍රමේයකින් කිව්වේ වෘතයක පරිධිය මත ලක්ෂයකදී අරයට මෙහෙම ලම්බව රේඛාවක් ඇන්දොත් ආන්ගේ රේඛාව ස්පර්ශකයක් වෙනවා වෘතයට. හරි. එතකොට මේ රේඛාව ස්පර්ශකයක්. හරි. ඔන්න ප්‍රමේයක මේක මේ සාධනය කරන්න දෙයක් නැහැ. එතකොට අපිට ගානක කිව්වොත් එහෙම මෙයා ස්පර්ශකයක් බව පෙන්වන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා මේ AB කියන්නේ ස්පර්ශකයක් බව පෙන්වන්න. ඔයගොල්ලෝ කොහොමද පෙන්වන්නේ? මම O කියලාත් දෙනවා මෙතන X කියලාත් දෙනවා. OXB අංශක 90යිනේ. OXB කෝණය අංශක 90යි. එම නිසා AB AXB මේ වෘතයට ස්පර්ශකයක් වෙනවා කියලා ලියන්න තියෙන්නේ. ඇයි ස්පර්ශකයක් වුනේ? අරයට ලම්බකව ඇඳපු නිසා. මේ රේඛාව අරයට ලම්බකව වෘතයේ පරිධිය මත ලක්ෂයකදී ඇඳපු නිසා තමයි මේ AXB කියන කෙනා ස්පර්ශකයක් වෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රමේයෙන් කියවෙන්නේ වෘතයට ස්පර්ශකයක් වන බව. හරිද? හැබැයි අපි ඕකෙච්චර ගණන් වලට යෙදෙන්නේ නැහැ. මේ ප්‍රමේය එක ගණන් වලට යෙදෙන්නේ නැහැ. මේක නිකන් අර ස්පර්ශකයක් වන බව හැඳින්වීමක් වගේ. ගණන් වලට යෙදෙන්නේ මේකේ විලෝමේ මේකේ අනිත් පැත්ත. හරිද? දැන් දාන්න ප්‍රමේය දෙක කියලා. ප්‍රමේය දෙක. රූප අඳින්න ඕනේ නැහැ. ප්‍රමේය දෙක. අන්න ප්‍රමේය දෙක තමයි වැඩිපුරම ගණන් වලට. ප්‍රමේය එකත් එන්නේ ස්පර්ශකයක් බව පෙන්වන වෙලාවදී. මම ඒක ගණන් වලදී කියන්නම්. ගණක් හදද්දී ඒක කියන්නම්. හරි ප්‍රමේය දෙක. ප්‍රමේය දෙක කියන්නේ මෙහෙම ස්පර්ශකයක් ඇන්දොත් ඒක අරයට ලම්බක වෙනවා. ලම්බක වෙන කතාව කියන්නේ ප්‍රමේය දෙකෙන්. හරිද? ප්‍රමේයෙන් කිව්වේ අරයට ලම්බව රේඛාවක් ඇන්දොත් ස්පර්ශකයක් වෙනවා කියලා. විලෝමෙන් කියවෙන්නේ කියන්නේ ප්‍රමේය දෙකෙන් කියවෙන්නේ ස්පර්ශකයක් ඇන්දොත් ඒක අරයට ලම්බක වෙනවා. පැහැදිලිද? ඒතර මුලින් කියවෙන්නේ ස්පර්ශකයක් වෙනවා කියලා. මුලින් කියවෙන්නේ ස්පර්ශකයක් වන බව. ඒ කියන්නේ ස්පර්ශකයක් හැඳින්වීමක් වගේ. ස්පර්ශකයක් කියන්නේ මොකක්ද කියන එක වගේ තමයි ප්‍රමේයකින් කියවෙන්නේ. ස්පර්ශකයක් වන බව පෙන්වන්න આવොත් ප්‍රමේය 1. ඊළඟට ලම්බක වන බව පෙන්වන්න આવොත් ප්‍රමේය 2. හරි ලියන් ප්‍රමේය 2 යටතේ මෙහෙම වෘතයක පරිධිය මත ලක්ෂයකදී වෘතයක පරිධිය මත ලක්ෂයකදී වෘතයක පරිධිය මත ලක්ෂයකදී වෘතයක පරිධිය මත ලක්ෂයකදී අඳින ලද ස්පර්ශකය වෘතයක පරිධිය මත ලක්ෂයකදී අඳින ලද ස්පර්ශකය එම ස්පර්ශ ලක්ෂයේදී ඇඳි
අරයට ඇඳි අරයට ඇඳි අරයට මොකක් වෙයි ලම්බක වෙයි ඇඳි අරයට ලම්බක වෙයි ඇඳි අරයට ලම්බක වේ හරිද ඇඳි අරයට ලම්බක වේ හරි රූපය අඳින්න මේක සාධනයක් නෑ මේක අපි සාධනයෙන් තොරව යොදාගන්නේ මේක සාධනයක් නෑ ඒක එහෙමයි එහෙම තමයි හොඳයි රූපය අඳිමු ස්පර්ශ කරගෙන යන්න අඳින්න ඕ මේ ස්පර්ශකය හරි රූපය අඳින්න ඉක්මන් කරන්න හරිනේ ඔන්න මං ආයි කියන්නම් මේ ප්‍රමේය දෙක රූපය ඇඳලා ඉවරක් කරන්න ප්‍රමේය දෙක මොකද්ද ප්‍රමේය දෙකෙන් කියවෙන්නේ මොකද්ද වෘතයක පරිධිය මත ලක්ෂයකදී මේ ප්‍රමේය දෙක කියන්නේ මොකද වෘතයක පරිධිය මත ලක්ෂයකදී ඇඳි ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට මොකක් වෙයි ලම්බක වෙයි එහෙනම් මේ ප්‍රමේය දෙකෙන් කියවෙන්නේ ලම්බකයක් වෙනවා කියලා ලම්බක වේ කියන එක තමයි ප්‍රමේය දෙකෙන් කියවෙන්නේ වෘතයක පරිධිය මත ලක්ෂයකදී මෙහෙම අඳින මේ ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වෙනවා ආනෝක තමයි ප්‍රමේය දෙකෙන් කියවෙන්නේ මේක තමයි අපිට වැඩිපුරම ගණන් වලට ඕන හරිද ඒතර ප්‍රමේයකෙන් කියවෙන්නේ ස්පර්ශකයක් වෙනවා කියලා ස්පර්ශකයක් වෙනවා කියන්නේ මෙහෙමයි මේ ස්පර්ශකයක් වෙනවා කියන්නේ වෘතයක මෙහෙම පරිධිය මත ලක්ෂයකදී මෙහෙම අරයට ලම්බව රේඛාවක් ඇන්දොත් වෘතයක පරිධිය මත ලක්ෂයකදී අරයට ලම්බව රේඛාවක් ඇන්දොත් ඒ රේඛාව වෘතයට ස්පර්ශකයක් වෙනවා මේකෙන් කියවෙන්නේ ස්පර්ශකයක් වේ කියන එක හරිනේ එහෙනම් මේක තමයි වැඩිපුරම ගණන් වලට එන්නේ හරි රූපේ ලකුණු කරන්න ඕන ඔච්චරයි දැන් අපිට තියෙන්නේ ගණන් හදන්න වැඩිය නෑ පොඩ්ඩයි තියෙන්නේ මේකේ පොඩ්ඩක් උනාට ඉතින් ගණන් ටිකක් ලොකුයි ලොකු ගණන් ටිකක් තියෙනවා ලියන්න මෙහෙම සංකේත මගින් දී ඇති කෝණවල විශාලත්ව සොයන්න කියලා ගන්න ප්‍රශ්නාංක 1 සංකේත මගින් දී ඇති කෝණවල විශාලත්ව සොයන්න සංකේත මගින් දී ඇති කෝණවල විශාලත්ව සොයන්න හරි ප්‍රමිලකම් 1 1
මේ ස්පර්ශකයක් මෙයා 4යි a මෙයා සිම්පල් a හරි මුලින්ම OAQ ගැන ලියන්න OAQ මොකද වෙන්නේ OAQ මෙයා කීයද අංශක 90යි OAQ අංශක 90යි මෙයා ස්පර්ශක යන්නේ මෙයා ස්පර්ශකයක් නම් මේ ඇඳලා තියෙන ස්පර්ශකයක් නම් ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට මොකක් වෙනවද ලම්බක වෙනවා ආන්න හේතුව ලියන්න ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි කෙටියෙන් ලියමු ස්පර්ශක විතේක පරිදි මත ලක්ෂයේදී ඇඳලා ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වේ කියන එක කෙටි කරමු මෙහෙම ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වේ ස්පර්ශක කියලා කමාවක් දාලා ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වේ ඕනෝක ලියන්න මම මේ ගානට ෂෝට් කරලා දුන්නේ අර ඔක්කොම ලියන්න ඕනේ නෑනේ ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට මොකද වෙන්නේ ලම්බක වෙනවා හරිද ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වෙනවා හරි දැන් ඊටු ටික හදාගෙන යන්න ඊළඟ ගාන මම දාන්නම් මේක හදාගෙන යන්න හරි හදන්න මෙයත් x මෙයත් x මෙතන ඒට එන්න ඇති 4යි a ධන 90 සමානයි 180යි නේ 5යි a ධන 90 සමානයි 180යි 5යි a සමානයි 90යි a සමානයි එතන 1යි 8යි 18ක් ඒට 18ක් ගත්තොත් මම රේෂන් දාන්න හරි x හොයන්න y හොයන්න හරිනේ මුලින්ම මෙන්න මේක ලියලා හේතුව අරගෙන තමයි ගාන හදන්න පටන් ගන්නේ මේක ලියන්න හේතුව ලියන්න ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වේ මේ ෂෝට් ෆෝම් කරලා දීලා තියෙන්නේ අර ප්‍රමේය දෙක ෂෝට් ෆෝම් එකෙන් තමයි දුන්නේ හරිද ඒතර මේකම විභාගෙට ලියන්න තවත් ෂෝට් කරන්න යන්න එපා
දෙවනි ගාන ඉවරලා මට රෝමි ලක්කම් 3 දානවා. හරි මම රෝමි ලක්කම් 2 වැඩ පටන් ගන්නම්. රෝමි ලක්කම් 2 මුලින්ම OBC ගැන ලියන්න. OBC කෝණය සමානයි අංශක 90යි. ඇයි OBC 90 ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වේ. ඔන්න ඔය හේතුවත් එක්ක ලියලා දැම්මා. OBC අංශක 90යි හේතුව ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බයි. දැන් x ධන x ධන x 90යි 2x 90යි x 45යි. එහෙනම් y ගන්න පුළුවන් දැන්. කොහොමද y ගන්නෙ? මෙයා x නේ. මෙයාට දාගන්න සංකේතයක්. මම දාගන්නම් xy z කියලා ගන්නම්කෝ. මොකක් හරි a හරි කමන්නේ. මේ දෙන්න මොකද වෙන්නේ? සමානයි. හරි. මෙහෙමයි. මෙතනට කෙලින්ම x කියලා දැම්මත් කමක් නැහැ. අපි දන්නවා මෙයා x නම් මෙයාත් x වෙනවා කියලා. හේතුව මොකක්ද? මේ එකම වෘතයේ අරය. එකම වෘතයේ අරය සමානයිනේ. වෘතයේ අරය සමාන වෙනකොට ඊට සම්මුඛ කෝණ සමාන වෙනවා. හරිද? පාදයක් සමානයිනේ. ඊට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙයා x නම් මෙයාත් x වෙනවා. ඒක අපි දන්නවා. මෙහෙමයි මේක කෙටි ප්‍රශ්නයක් නම් එක සැරේ මෙතන x දැම්මත් එහෙම ගැටලුවක් නැහැ. අර පොඩ්ඩක් අපි ජ්‍යාමිතිය සාධනය කරන ගානක් නම් තමයි මෙතෙන්ට මොකක් හරි සංකේතයක් කොහොම දාලා මම z කියලා දැම්මා. z සමානයි x කියලා ලියන්නේ. ඇයි z x වෙන්නේ? අන්න හේතුව. මොකද්ද හේතුව? වෘතේ අරය. හරිනේ? වෘතේ අරය සමාන නිසා. වෘතේ අරය නිසා තමයි මේ දෙන සමාන. වෘතයේ අරය සමාන නිසා. වෘතයේ අරය කියලා ලිව්වත් ඇති. වෘතයේ අරය නිසා තමයි මේ දෙන්න සමාන. හරි. එහෙනම් z කියන්නේ xමනේ. එහෙනම් x ධන y. නැත්නම් y ධන x ධන z කිව්වත් හරි. y ධන x ධන z සමානයි 180යි. y ධන x ධන z. y තමයි හොයන්න ඕනේ. x 45යි. z උත් 45යි. මොකද zx සමානයිනේ. 45යි. එයා 180යි. ඔන්න y ධන 45යි 45යි 90යි. මෙයා 180යි. y සමානයි 90යි. y ට 90යි. කොහොමද y ට 90ක් තනියම ගත්තු ළමයි? y ට 90යි කියලා තනියෙන් ගත්තු ළමයි. හරි. මේ වගේ ලියුණ මේ වෘතයේ අරය ඉඳා මේ දෙක සමාන වෙනවා කියලා. එහෙමත් ලියලා ගන්න ඒක හොඳයි. එහෙම ගත්තම රෝමි ලක්කම් 3ක් හදලා දාන්න. ඒක ඉවර ළමයිට රෝමි ලක්කම් 4
හරි රොමි ලක්කම් තුන මම හදන්න ගන්නවා. මේකේ OAQ මුලින්ම OAQ ගැන ලියලා ඉන්න. OAQ අංශක 90යි. හේතුව ස්පර්ශක ලක්ෂයේදී ඇඳී අරයට ලම්බකයි. මෙයා 90යි. OAQ 90යි. x y z හොයා ගන්න ඕනි. මොකද කරන්නේ? මෙයා y නේ. වෘතයේ අරය සමානයිනේ. මෙයා y නම් මෙයාත් y. වෘතයේ අරය සමාන වෙන නිසා. හරිද? දැන් මම මෙතෙන් අක්ෂරයක් දැම්ම නම් ඔක එක සැරේම කියන් තිබ්බා OA මොකක් හරි එකක් දාලා එයත් y වෙනවා කියලා. මෙයත් y. හරි මම එක සැරේ ගත්ත එක. මොකද මේවා කෙටි ප්‍රශ්නනේ. ඔන්න කෙටි ප්‍රශ්න නිසා රූපෙටම දාගත්තම හරි y ධන 50. y ධන 50 සමානයි 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. ඕනනම් ඕකටම මේ හේතුව දාන්න පුළුවන්. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි වෘතයේ අරයයි. මේ හේතු දෙකම දැම්මා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි වෘතයේ අරයයි. නිසා තමයි මෙයා y මෙයත් y උනේ. 2y ධන 50 සමානයි 180යි. 2y සමානයි 130යි. 180ෙන් 50ක් අඩු කරා 130යි. y හොයලා ගන්න දඩබඩ ගාලා. y සමානයි දෙකෙන් බෙදුනා 65යි. y 65යි. හරි. y 65 නම් x කියන්න පුළුවන් දැන්. හරිද? දැන් මේ දරුවෝ මේ වගේ ගානක් එන්නේ කෙටි ප්‍රශ්නයකට. මුලින්ම කියන්න බෑ. මේ වගේ ගානක් එන්නේ කෙටි ප්‍රශ්නයකට. ඒතර කෙටි ප්‍රශ්නයකට ආවට පස්සේ අර ලකුණු කරන දේවල් අනිවාර්යෙන් රූපේ දාන්න මේ පාඩ දෙක සමානයි. ඒතර තමයි මේ බලන ගුරුවරයා මේක දැනගෙන තමයි හදලා තියෙන්නේ කියලා. හරිද? මොකද රූපේ ලකුණු කරලා ඇතත් ලකුණු හම්බෙනවා. රූපේ ලකුණු කරලා මේ y දාගෙන ඕව එක සැරේ ලියුවට කමන්නේ. මේවා ලියලා දරබඩ ගාලා ගන්න. මොකද කෙටි ප්‍රශ්නයකට පොඩි ඉඩයිනේ. ඒ පොඩි ඉඩේ පොඩි ගේමක් ගහන්න තියෙනවා. ලොකු ගේම් ගහන්න ඕනේ නැහැ. පොඩි ගේමක් ගහන්න තියෙනවා. ඒ නිසා අවශ්‍යම ටික ලිව්වම ඇති. y 65යි. මට x හොයා ගන්න පුළුවන් මෙහෙම. මේ දෙන්නගේ එකතු 90යිනේ. හරිද? x ධන y 90යිනේ. x ධන y සමානයි x ධන y සමානයි 90යි. x සමානයි 90 ඍණ y. y කියද 65යි. ඔන්න 25යි. x සමානයි 25යි. x ධන y 90යි. ඒක ආයිතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කොහොමද 90යි. හේතුව මේ තියෙන හේතුව OAQ 90යි. මෙන්න මේක තමයි ලියනවා නම් ලියන්න තියෙන එකම හේතුව. OAQ 90යිනේ. ආය නිසා තමයි x ධන y 90ක්. ඒ නිසා ඉතින් ආයි හේතුවක් ඕනෙත් නැහැ. හේතුව ලියනවා නම් මේ තියෙනවා. ඊළඟට අපිට z ගන්න පුළුවන්. මේ දෙන්නගේ එකතුව y ට සමානයි. z ධන x x සමානයි y. හේතුව ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට සමානයි. හරිද? z ධන x මේ තියෙන ත්‍රිකෝණයක්නේ. ඔන්න ඔය ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ තියෙන්නේ. ඒ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව කියන්නේ x ධන z ට සමානයි. එහෙනම් y x ධන z සමානයි. y සමානයි x ධන z. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. 50 ධන 90 ධන z මේ ලොකු ත්‍රිකෝණේ. එහෙමත් හරියි. z ධන 90 ධන 50. ඒත් හරියට එක සැරේ උත්තරේ එනවා. කොහොම කරත් කමන්නේ. මම ඉතින් මේක තමයි මුලින්ම දැක්කේ. ඒ නිසා මම ඒක ලිව්වා. x ට 25යි y ට 65යි. z සමානයි 65 ඍණ 25. හරි 40යි. එහෙම නැත්නම් මේ z ධන 50 ධන 90 සමානයි
180යි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ මේ OAQ ත්‍රිකෝණය ලොකු ත්‍රිකෝණේ එක්කනේ ආයතනින් ගන්නත් පුළුවන් ලොකු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින් හරි දළුවෝ ඊළඟට රෝමි ලක්කම් 4 හදන්න 4 හදලා ඉවර ළමයිට රෝමි ලක්කම් 5 දඩ බඩ ගාලා හදාගෙන යන් හරි පස්වෙනි ගානත් හදන්න ටක් ගාලා හරිනේ කොබලන් හදලා ඉවර ළමයි අත උස්සන්න සෝරි රෝමි ලක්කම් 4යි 5යි දෙකම හදලා ඉවරයි දෙකම රෝමි ලක්කම් 4 මේ මෙතෙන්ට මං හැබැයි මේකක් දුන්න නම් වැඩේ ගොඩ මං දෙන්නම් මෙතෙන්ට B කියලා දාගන්න එහෙම දුන්න නම් වැඩේ ගොඩ හරි මෙයත් කවුරු වෙනව x වෙනවා OAB x අන්න දැන් අපිට අක්ෂර තියන නිසා ලියන්න පුළුවන් OAB සමානයි x ඇයි OAB x උනේ OA සමානයි OB අන්න දැන් නම් සුපිරි ඔහොම තිබ්බම නියමට ලියන්න පුළුවන් ඇයි අපිට අක්ෂර දීලානේ OAB x වෙනවා OA OB සමාන නිසා දැක්කනේ ඒතර මේ වගේ අපිට හදන්න පුළුවන් මෙහෙම අක්ෂර දුන්නම
මේ දෙන්නගේ එකතුව අයිට කලින් OAQ ගැන කියලමු. OAQ මම මෙහෙමම ගන්නම් මේක OAQ අමෙති OAQ අංශක 90 ඒක මුලින්ම ලියලා ගත්තා නම් වැඩේ හොඳයි. නැතත් කමන්නේ පස්සේ හරි ලිව්වත් කමන්නේ. අන්න OAQ 90යි. OAQ 90ක් වෙන්නේ ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බයි. නම් මෙන්න මෙයා 90යි. එතන 90ක් වෙනවා. හරි දැන් නිකම් x එනවා. x ධන 35. x ධන 35 90යි. ඇයි මෙයා 90යි? මම එතනින්ම ලියලා දාමු. x ධන 35 සමානයි 90යි. මේකෙන් පස්සේ මේක ලිව්වනම් මේකෙන් පස්සේ මේ කොහොම හරි කමන්නේ. 90 ඍණ 35 55යි. x 55යි. ඊළඟට y. හරි y ගන්න පුළුවන් මේ තුන් දෙනාගේ එකතුව. y ධන x ධන x 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. y ධන 2x 180යි. y සමානයි 180 ඍණ 2x. x කියන්නේ 55යි. දෙවරක් 55. 180 ඍණ 110 70යි. y ට 70ක් කොබලන්න x ට 55යි y ට 70යි ගත්ත ළමයි. x ට 55යි y ට 70යි. හරි. ප්‍රමිලක්කම් 5. ප්‍රමිලක්කම් 6. ප්‍රමිලක්කම් 5 වැඩේ පටන් ගන්නවා මම. OBC 90යි කියලා මට ලියන්න පුළුවන්. OBC 90යි. ඕන්න මෙයා 90යි. හේතුව ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බයි. BED බෙඩ් ඒත් 90යි.
හේතුව අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණයි. අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණ. අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණ. හරි. දැන් ඒනේ හොයන්න ඕනි දරුවෝ. අපිට මෙන්න මෙයාව හොයාගත්තා නම් වැඩේ හරි. මෙන්න මේ කෝණ අක්ෂරයක් ගන්නත් පුළුවන්. නැත්නම් අක්ෂරයක් ගන්න නැතුව මෙහෙම කියන්නත් පුළුවන්. ඒ කියන්නේ DBE කියලා නැත්නම් OBE කියලා එහෙම කියන්නත් පුළුවන්. හරිද? මොකද මේකේ අක්ෂර ඔක්කොම තියෙනවනේ. ඕනනම් අක්ෂරයක් ගත්තත් කමන්නේ x කියලා. ප්‍රශ්නයක් නේ. ඔන්න මම x කියලාම දැම්මා. x ධන 50 සමානයි 90යි. x සමානයි 90න් 50ක් අඩු කරා x සමානයි 40යි. හරි. x 40යි. දැන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දාලා ඒ හොයාගන්න. a ධන 90 ධන x කියන්නේ 40යි සමානයි 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. a ධන 90 ධන x කියන්නේ 40යි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ 90යි 40යි sorry 130යි 180යි a සමානයි 50යි. කොහොමද ඒට 50ක් ගත්ත ළම ඇතුස්සන් මේකේ රේසයන් දාගෙන යන ඒට 50ක් 6යි 6 දෙනයි. රෝමිලක්කම් 6 xy හොයාගෙන ඉවර ළමයි අතුස්සන්. මේ විදිහ xy හොයාගෙන ඉවරයි. තාම නැද්ද? අමාරුයිද? අමාරු නෑ. නොපෙනෙන දත්තය. අමතක වෙන දත්තය. නොපෙනෙන දත්තය. උතේ අරය. අරයන් සමානයි කියලා දාගන්න දැඩ බඩ ගාල් ලියාගෙන යන්න. අරයන් සමානයිනේ. අරය y නම් අතනත් y. yව හොයා ගන්න පුළුවන් මෙහෙම කරපු ගමන්. හරි. ඊට පස්සේ අර්ධ වෘත්තයේ කෝණ තියෙනවා. විස්කම්භයක් තියෙනවනේ. AOC විස්කම්භයක්. අර්ධ වෘත්තයක කෝණ තියෙනවා. ඉතින් මෙයාව හොයා ගන්න පුළුවන්. එයාව හොයාගෙන මෙයාව ගන්න. පට්ටම ලේසි. හරි 4 දෙනයි. මේක හදන්න දැන් පන්තියේ 7 දෙනෙක් ඉන්නේ. තාම 5 දෙනයි. 5 දෙනෙක් හදලා. තව දෙන්නෙක් හදන්න ඉන්නවා. ඉක්මන් කරන්න. අශිකා තාම හදනවද? මේ මහවට බරපතලට ලියලා ඉන්න ඕනේ නෑ දරුවෝ ටටක් ගාලා ගන්න. අර යවයි නම් අතන වයි. හරි. මෙයා වයිනේ. මෙයාත් වයි. වයිව හොයා ගන්න පුළුවන්.
මම ඒක ලියන්නම් OAB y වෙනවා කියලා. OAB y වෙනවා. OAB y උනේ OA ට OB සමාන නිසා. OA සමානයි OB. නිසා තමයි මෙයාත් y උනේ. දැන් y ගන්න පුළුවන් y ධන 110 180යි 2y සමානයි 70යි y සමානයි 35යි. y ට 35ක් එනවා. එක්කනේ y 35යි. ඊළඟට අපිට මෙයා 90ක් කියන්නත් පුළුවන්. මෙයා 90යි මෙතනත් 90යිනේ. මෙයත් 90යි මෙයත් 90යි. මේ දෙකත් ලියලා දාන්න. මොකද ඕන වෙනවා කොහොමද අපිට. හරි. OCQ 90යි. OCQ 90ක් වෙන්නේ ස්පර්ශක ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක නිසා. ABC 90ක් වෙන්නේ අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණ නිසා. ABC 90ක් වෙන්නේ අර්ධ වෘත්තයක කෝණ ඍජු කෝණ නිසා. හරි. දැන් දරුවෝ අපිට මෙන්න මේ කෝණය ගන්න පුළුවන්. මොකද මෙයා ඕනයි x කියන්න නම්. මෙයා ඕනයිනේ. මෙයා ගන්න පුළුවන් මම මෙතන දාන්නම් සංකේතයක්. නැත්නම් සංකේත නැතුව හරි OCB ඕන. OCB කොහොමද ගන්නෙ? මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල. මේ ABC ත්‍රිකෝණයක් තියෙනවනේ. මෙන්න මේ ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ සලකන්න. 90යි. මෙයා 90යි. මෙයා තමයි ඕන. මෙයා y. y හොයල්නේ තියෙන්නේ. මම BC ACB කියලාම ගන්න. එයාව ACB ධන ACB ධන මෙයා 90 ධන මෙයා y 35යි. ඔන්න y කියලා දැම්මත් කමක් නැහැ. සමාන 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. හරිද? මෙයා හොයාගන්නේ. ACB ට එනවා. එතනට අක්ෂරයක් ගත්තට කමක් නැහැ. හොඳේ. සිම්පල් A කියලා හරි එහෙම කමක් නැහැ. 90 ධන y 35යි. 180යි. ACB 125යි. 180යි. ACB සමානයි අංශක 55යි. හරි. ACB 55 නම් x දැන් නිකම් වෙනවා. x ධන මෙයා 55නේ සමානයි 90යි. 35යි. x සමානයි 35යි. කොහොමද x ට 35ක් ගත්ත ළමයි රේස් හෑන්ඩ් දාන්න. x ට 35යි. 5 දෙනයි. හරි. මේ දැන් තියෙන දරුවෝ තව ගානක් තියෙනවා. මම මේකත් කරලම ඉවරයක් කරන්න. තව ගානක් තියෙනවා. ගණන් හරි. තව ගානක් දෙකක් විතර හදන්නම්. මේකටම තව එකක් දැන්නම්. මේකටම තව ගානක් දාන්නම්. දඩස් ගාලා හදලා දාමු. රෝම ඉලක්කම් 7 කියලා ගන්නකො. අරගෙන වෘතයක් ඇඳා ස්පර්ශකයක් ඇඳා ඔන්න ඔහම දැම්මා. මෙයා O කියලා ගන්න. මෙයා A, මෙයා B. හරි. මෙයා 5යි cm. මෙයා 12යි cm. ඒ වගේම මෙතෙන්ට මම දෙන්නම් අංශක 40ක්. රෝමිලක්කම් මාර්ගයේස් එක. දරුවෝ මේක මෙහෙම කරමුද? මේක රෝමිලක්කම් 7 කියලා ගත්තොත් පොඩ්ඩක් අවුලක් වෙනවා. මොකද මේකේ මම අණු කොටස් දෙකක් දාන්න හදන්නේ. හරිද? මේක ගන්න ප්‍රධාන ප්‍රශ්නාංක 2 කියලා ගත්තම වැඩි ඉවරයි. අර රෝමිලක්කම් 7 කියලා දාපු එක ප්‍රධාන ප්‍රශ්නාංක 2 කියලා හදාගන්න. නැත්තම් ආයි රෝමිලක්කම් වැටෙනවා. රෝමිලක්කම් 1 ABO කෝණය. රෝමිලක්කම් 2 OB. ABO කෝණයයි සහ OB හොයන්නයි තියෙන්නේ.
වැඩේ පටන් ගන්න. ABO සොයන්න, OB සොයන්න. ABO කෝණය සොයන්න, OB සොයන්න. හදලා ඉවර ළමයි රේස් හෑන්ඩ් දාන්න. OBA ABO හෙව්වා, OBත් හෙව්වා. මෙතන 5 සෙන්ටිමීටර, මෙතන 12 සෙන්ටිමීටර. එක්කෙනෙක්වත් නැද්ද? දෙන්නයි. ඔය ගාන හදද්දි ඉතින් මේ මතක් වෙන්න ඕන. ඔය OB එහෙම හොයන්න ඕන දේවල්. හතර දෙනයි. හරි මම මුලින්ම ABO ගන්නම්. ABO කියන්නේ මෙයානේ. මෙයා ගන්න පුළුවන් මෙහෙම. මුලින්ම මෙයා 90ක් කියලා ලියන්න. මුලින්ම මෙයා 90යි. OAB 90යි. OAB 90යි. හේතුව ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බයි. හරිනේ. OAB 90යි ස්පර්ශක ලක්ෂයේදී ඇඳි අරයට ලම්බක වෙනවා. ABO ගන්න පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින්. ABO දන කියන්නේ මෙයානේ 40 දන 90. 40 දන 90 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. ඕන ABO එනවා. ABO සමානයි 90යි 40යි 130යි. සමානයි 180යි. ABO කෝණය සමානයි අංශක 50යි. ABO 50යි. හරි. ඔන්න මෙයා වැඩේ හරි. දැන් OB හොයාගන්න කවුද මතක් වෙන්න ඕනි? පයිතගරස්. OB වර්ගය සමානයි OA වර්ග ධන AB වර්ග. OA වර්ග ධන AB වර්ග. හේතුව පයිතගරස් ප්‍රමේය. OB වර්ග සමානයි OA වර්ග ධන AB වර්ග. හේතුව පයිතගරස් ප්‍රමේය. OB වර්ගය තමයි හොයන්න ඕනි. OB වර්ගය සමානයි OA කියන්නේ 5 වර්ගය. AB කියන්නේ 12 වර්ගය. 25යි 144යි 169යි. OB වර්ග 169ක් වෙනවා. 25 144යි 169යි. OB සමානයි 169 මූලය. 169 කියන්නේ 13 වරක් 13ක්. කොබලන් මේ උත්තර දෙක ගත්තු ළමයි. මෙයාට 50යි OB 13යි. අතුස්සන්න. හරිනේ වැඩේ තේරෙනවනේ දැන්. අවුලක් නැහැනේ. තව එක ගානක් දෙන්න. ලියන ප්‍රශ්න අංක 3 කියලා දාන්න. ප්‍රධාන ප්‍රශ්න අංක 3. ප්‍රධාන ප්‍රශ්න අංක 3. මේ කේන්ද්‍රය පොඩ්ඩක් උඩට ගියා. එතන A
CB තව ගණන් තියෙනවා ඒව ඊළඟ දවසේ හදන්න. රූපය ඇඳ ගන්න ටක් ගාලා රූපය ඇඳලා ඉවර වෙලා ගානේ විස්තරය දාන්නම් ඉස්සරහින්. OAB සමපාද ත්‍රිකෝණයකි. AC සමානයි AB. ඒ වගේම AC සමානයි AB වේ. AC සමානයි AB වේ. CB යනු O කේන්ද්‍ර වූ වෘත්තයට ස්පර්ශකයක් බව. CB යනු O කේන්ද්‍ර වූ වෘත්තයට ස්පර්ශකයක් බව පෙන්වන්න. හරි වැඩි පටන් ගන්න බලන්න. දැන් මෙයා ස්පර්ශකයක් බව තමයි පෙන්වන්න ඕන. හොඳේ. මෙයා ස්පර්ශකයක් කියලා ගන්න බෑ. හේතුව ස්පර්ශකයක් බව පෙන්වන්න ඕනි. ස්පර්ශකයක් බව පෙන්වන්න ඕනි. මෙයා දැන් ස්පර්ශකයක් ලෙස සලකන්නේ නැහැ. හොඳේ. මේ ස්පර්ශකයක් බවනේ පෙන්වන්න තියෙන්නේ. ස්පර්ශකයක් බව පෙන්වන්න නම් මොකද්ද වෙන්න ඕනි? මෙයා ස්පර්ශකයක් කියලා දැන් ගානේ කියලා නැහැ. ස්පර්ශකයක් බව තමයි පෙන්වන්න තියෙන්නේ. මෙයා ස්පර්ශකයක් වෙන්න නම් වෙන්න ඕන එක දෙයක් කියන්නකො මට. ස්පර්ශකයක් වෙනෝ OBC කීයක් වුණා නන්ද? OBC අංශක 90ක් වුණා. එහෙනම් අපි පෙන්න ගන්න ඕනේ මොකක් කියලාද? OBC අංශක 90ක් බව පෙන්වන්න. OBC 90ක් වුණොත් වැඩේ හරි. ස්පර්ශක. හරිද? අර දරුවෝ ප්‍රශ්නාංක 1 පොඩ්ඩක් මේ ඒක මට දෙන්න බැරි වුණා මේ ස්පර්ශක කියලා. ප්‍රශ්නාංක 1 මම ඒක දීලා ඇත්තේ මෙහෙමනේ. මේ ඒක දුන්නේ සංකේත මගින් දී ඇති කෝණවල විශාලත්ව සොයන්න කියලානේ. ප්‍රශ්නාංක 1 ප්‍රධානාංක 1. ඊට පස්සේ ඒකේ කොටස් 6ක් හැදුවේ. ඒකේ මේ අර මේ රේඛා ස්පර්ශක කියලා ගානේ දෙන්න ඕන. මං හිතන්නේ මං ඒක දුන්නේ නැහැ. මේ අපි ඒක වරහන් ඇතුළේ ලියාගමු. එක් වෘතයට ස්පර්ශක ඇඳ ඇත කියලා අර ප්‍රශ්නාංක 1 ලියා ගන්න. කියන්නේ දැන් මේක ස්පර්ශකයක් බව පෙන්වන්න එපා. ඒකේ දීලා තියෙන්න ඕන මේ ඒ දුන්නේ ස්පර්ශක කියලා. හරි? ඒ නිසා වරහන් ඇතුළේ ලියා ගන්න එක් වෘතයට ස්පර්ශක ඇඳ ඇත කියලා ප්‍රශ්නාංක 1 වරහන් ඇතුළේ දාලා ලියලා තියන්න. ඒතර දන්නවා එක් වෘතයට ස්පර්ශක ඇඳලා තියෙන්නේ කියලා අපි දන්නවා. එක් වෘතයට ස්පර්ශක ඇඳ ඇත ප්‍රශ්නාංක 1 වරහන් ඇතුළේ ලියන්නේ. මං කිව්ව දේ තේරුණා මැතුසා? මං කිව්ව දේ තේරුණා? මොකද ඒක ස්පර්ශක බව මම දුන්නේ නැහෙනේ. පහත මං ගාන කෙටි වෙන්න දුන්නේ ටට්ටක් ගාලා. මොකද මේ හැම ගානක්ම මම මේ කෙටි කරලා දෙන්නේ. හරිද? මේ මහා දඩාර ගණන් මම කියවලා ෂෝට් කරලා දෙන්නේ. මොකද කියව ඉන්න වෙලාවය නිසා. ඉතින් මම ෂෝට් කරද්දි සමහර පොඩි තැන් හැලෙලා. මේ එකක් තමයි ටක් ගාලා නිවැරදි කරේ.
මොකද ස්පර්ශකයක් කියලා දෙන්න ඕන. එතකොට තමයි අපි ස්පර්ශකයක් නම් හරයට ලම්බක වෙනවා කියලා ගන්නෙ. දැන් ස්පර්ශකයක් බව පෙන්වන්න තියෙනවා. දැන් අපි මෙච්චර වෙලා පාවිච්චි කරේ ප්‍රමේය දෙකනේ. ස්පර්ශකයක් වෙනවා නම් හරයට ලම්බක වෙනවනේ. දැන් ස්පර්ශකයක් බව පෙන්වන්න නම් අණුවක් බව පෙන්වන්න ඕන. ඒ කියන්නේ දැන් අපි පාවිච්චි කරන්නේ ප්‍රමේය දෙකද ප්‍රමේය එකද? ප්‍රමේය දෙකද ප්‍රමේය එකද? දැන් මේක හදන්න පාවිච්චි කරන්නේ. මේක හදන්න. ස්පර්ශකයක් බව පෙන්වන්න මේ භාවිතා කරන්නේ දෙකද එකද? එක. හරි. එක භාවිතා කරන්නේ මොකද එකේ තමයි කියවෙන්නේ ස්පර්ශකයක් වෙනවා කියලා. දෙකෙන් කියවෙන්නේ ලම්බක වෙනවා කියලා. මම අර ලියලා පෙන්නුවේ මේක ස්පර්ශක වෙයි මේක ලම්බක වෙයි කියලා. ඒ වෙලාවේ හොඳට තේරුන්නේ නැහැ නේ මම කියන්නේ මේක ගණන් වලින් පෙන්නන්න කියලා. මෙන්න ගාන ඒකට. හරි. ඔන්න ස්පර්ශකයක් බව පෙන්වන ගාන. ඒතකොට මේකෙන් මේක මේ ක්‍රමයේ එක යොදා ගන්න ගානක්. කලින් ගණන් ඔක්කොම හැදුවේ ප්‍රමේය දෙක ගණන්. මෙයා ස්පර්ශකයක් වෙන්න නම් OBC අණුවක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ නොකියා කියන්නේ OBC අණුවක් බව පෙන්වන්න කියලා තමයි අපිට කියන්නේ. ස්පර්ශකයක් වෙන්න නම් මෙයා අණුවක් වෙන්න ඕනේ. මෙයා අණුවක් වුණොත් ස්පර්ශකයක්. නැත්තම් ස්පර්ශකයක් කියන්න බෑ. අණුවක් වෙන්න ඕනේ. කොහොමද මේ OBC අණුවක් කියපු ළමයි අතුස්සන්න? මෙයා අණුවක්. ඔප්පු කරපු ළමයි. දීලා තියෙන දත්තමෙන් OAB සමපාද ත්‍රිකෝණයක්. අන්නේ දෙයියනේ සම්පාද ත්‍රිකෝණයක් නම් පාද තුනම සමානයි. ඒ වගේම අභ්‍යන්තර කෝණයක් කීය ගානේද? ආන්න ඕව ලකුණු කරගන්න. ඔන්න ඕක කියද්දි මට දැන් මතක් වුණා දෙයක්. ඔන්න ඔය ගාන කියද්දි මට දෙයක් මතක් වුණා. මොකක්ද දන්නවද? අර අපි අන්තිමට ලිව්ව එක්සෑම් පේපර් එක මතකද? ඒකෙත් තිබ්බනේ මේ සම්පාද ත්‍රිකෝණයක් කියලා. මං කියුනේ ඒ ගානේ සම්පාද ත්‍රිකෝණයක ලක්ෂණ ලකුණු කරන්න කියලා මතකද? ලක්ෂණ මොනවද? පාද තුනම සමානයි, කෝණ තුනම සමානයි, කෝණයක් අංශක 60 ගාන. ඔන්න ඔය දෙක ලකුණු කරා නම් එදා ඒ ගාන හදුවා. හැදුවේ නැති ළමයිට මේ කියන්නේ. හරිද? පාද තුනම සමානයි, කෝණ තුන සමානයි, කෝණයක් අංශක 60 ගානේ. ලකුණු කරගන්න රූපෙට. මුලින්ම ඉතින් හදන ක්‍රමයේ ඔලුවට ගන්න එපා. ඔන්න පාද තුන සමානයි කියලා ලකුණු කරගත්තා. කෝණ තුන අංශක 60 ගානේ ලකුණු කරගත්තා. තව එකක් කියලා. මෙන්න මේක නම් හරි. දැන් ඔන්න මේකේ ලක්ෂණ ටික ලකුණු කරා. AC සමානයි AB. මේකත් ලකුණු කරන්න. AC AB සමාන නම් මෙතෙන්ටත් පුළුවන් ඉරි කෑල්ලක් ගන්න. මාරු. මෙයා මෙයත් සමානයිනේ. එතෙන්ටත් ඉරි කෑල්ලයි. ගැහුවා. හරි. අපි කියන්න ඕන OBC අණුවක් කියලා. දැන් බලන්න. මෙයාව අණුවක් කියාගන්න තිබුණා. පුළුවන්. මං මෙතෙන්ටයි xx දාගන්නම්. මොකද මේ දෙන්න සමානයිනේ. මේ පාද දෙක සමාන නිසා මම මේ දෙකට xx දාගන්නවා. හරිද? මේ x ධන x 60යි. ත්‍රිකෝණයක පාදයක් දික්කීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙක එකතු සමානයි. හරිනේ? ඕන්න x ධන x සමානයි ත්‍රිකෝණයක පාදයක් දික්කීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙක එකතු සමානයි. x ධන x 60යි 2x 60යි x සමානයි 30යි. වැඩේ හරි. x 30යිලු. x 30යි නම් 60 ධන 30 මෙන්න 90යි 60යි 30යි 90යි. මෙයා 90 නම් OBC 90යි. වැඩේ හරි ස්පර්ශකයක්. එක්කනේ. ඔන්න ගාන හදලා ඉවරයි. හැබැයි මේක මම මේ කටුවට හැදුවේ. ගාන මුලින් කටුවට හදලා බැලුවා. දැන් මේක ලස්සන ලියමු. මේක බව පෙන්වීමක් නේ. හරි. මුලින්ම සම්පාද ත්‍රිකෝණය කියන දත්තයෙන් පටන් ගන්න. AB සමානයි BO සමානයි AO. හේතුව ඒකත් ලියමු. අනිත් එකත් ලියලා මොනම ගමු කමන්නේ. ඕන විදියක්. AB සමානයි BO සමානයි AO. OAB සම්පාද ත්‍රිකෝණයක්. OAB සමපාද ත්‍රිකෝණයක්. නිසා තමයි මේ පාද තුන සමාන වෙන්නේ. හරිද? ඒ වගේම
මේවත් 60 ගානේ එකත් ලියන්න ඕනේ. OAB ABO AOB 60යි. හේතුව ABO සමපාද ත්‍රිකෝණයක්. ABO සමපාද ත්‍රිකෝණයක්. දැන් මගේ ළමයෙක් අහන්න පුළුවන් සර් මම ඔහොම ලිව්වේ නෑනේ. මම මෙහෙම හැබැයි ලිව්වා. දැන් මෙහෙම නැතුව ඔය විදියට නැතුව දැන් හිතන්න මේක ලිව්වේ නෑ කියලා මේක නම් සාමාන්‍යයෙන් ලියන්න වෙනවා. හරිද? මොකද මේක ලියන්න වෙන්නේ අපිට මේ ගාන කියනවනේ මෙයා AC AB සමානයි කියලා. හැබැයි ඒක නම් ඕනෙත් නැහැ. ඕනෙත් නැහනේ. මේක ඕනෙත් නැහැ. මේකත් ඕනෙත් නැහැ වගේ. අපිට අවශ්‍ය දේ විතරක් කියන්නත් තිබුණා. ඕනේ. මම හිතුවේ මේක මේ ප්‍රත්‍යක්ෂකින් කියන්න තියනවා කියලා බලන් ගියාම නෑ. මම හිතුවේ මේක මේ මෙහෙම සමානයි කියලා. ගානේ දීලානේ ලස්සන්ට ABAC සමානයි කියලා. නම් මේ දෙකම ඕනේ අපරාධ ලිව්වේ. දෙකම ඕනේ. මේ දෙකම නැතුව තව ෂෝට් කරන්න පුළුවන්. හරිද? ලිව්වට කමන්නේ නැහැ. ලිව්වට කමන්නේ නැහැ. මේ අර මේවා අපිට සම්පාද ත්‍රිකෝණයක ලක්ෂණ දෙක තමයි මේ ලිව්වේ. මේ ලිව්වේ මොනවද? සම්පාද ත්‍රිකෝණයක ලක්ෂණ දෙක. මේ දෙක නැතුව මට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ අවශ්‍ය දේ විතරක් ලියලා හදාගන්න පුළුවන්. ගන්න ඕනේ මේ දෙක සමානයි කියලානේ. හරිද? මේ දෙක සමාන කියන්න පුළුවන් මෙතන. ඒ නිසා අවශ්‍ය දේ විතරක් මම ගන්න. හරි. ඕනේ. මෙන්න. මොකද අපිට ගානක් දරුවෝ දැන් ඔය මුලින් මම හදපු ක්‍රමයට තමයි මේකත් ඔක්කොම හදන්න හැදුවේ. ඒ ඉතින් පස්සේ තේරුණා ඕනේ නෑනේ මේකට එච්චර ලොකු ගොඩක් ලියන්න ඕනේ නෑනේ. චූටි දෙයයිනේ ලියන්න තියෙන්නේ. හරි. අපිට ගාන දීලා තියෙනනේ AC සමාන AB කියලා. ආන් ඒක ලියනවා. අන්න එයා නිසා තමයි මේ දෙන්න සමාන. හරිද? එහෙනම් ACB කෝණයයි මෙන්න මේ ACB කෝණයයි ACB කෝණයයි ABC කෝණයයි සමානයි. ඔන්න ඕක ලියවෙන්න ඕනි. ACB ABC සමානයි. ඒ වගේම මම x කියලා සලකනවා ඒක. ACB ABC සමාන x කියලා ගත්තා හේතුව දීලා තිබ්බ දත්තේ AC සමානයි AB නිසා. ඕනම් මේක උඩ ලියලා එම නිසා මෙහෙම ලියන්නත් පුළුවන්. නැත්තම් දත්තය වරහන් ඇතුළේ ලිව්වා. ACB ABC සමානයි x කියලා ගත්තා හේතුව දත්තය මෙන්න දත්තේ AC සමාන AB. හරි දැන් මෙතන 60ක් කියලා ගන්න ඕනි. මම දැන් අවශ්‍ය දේ ලියනවා. ABO 60යි. අන්න අවශ්‍ය දේ විතරයි ලිව්වේ. ABO 60යි. ඇයි ABO 60ක් වෙන්නේ? ABO 60ක් වෙන්නේ? ABO සමපාද ත්‍රිකෝණයක් නිසා. සමපාද ත්‍රිකෝණයක් නිසා තමයි ABO 60. හරිනේ? දැන් වැඩේ හරි. දැන් දරුවෝ මෙයා 60යි මෙයා x කියලා ගත්තා. මම දැන් ගන්න ඕනි මෙහෙම. මේ x එක හොයාගන්න එපා. x එක ගන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දාලා. නැත්තම් sorry මේ පාදයක් දික් මේක. එහෙම නැත්තම් මෙයා පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුර සමානයි. හරි. x ධන x ධන x මේ දෙන්නගේ එකතුව 60යි. මේකත් ඕනයි නේ. අයියෝ අපරාධේ මං කලින් ලිව්ව එක මම කළා දැන්. හිතෙනවා ඒකක් තිබ්බනම් හොඳයි කියලා. මොකද මෙතනත් 60 කියන එක ඕනයි. හරි මෙහෙම කරමු වැඩි ඕනේ නැහැ. මෙතෙන්ට දාමු OAB කියලා. මොකද මේකත් 60යි කියන එක ඕනයිනේ මට. මේක නම් 60යි කියන එක ඕනේ නැහැ. මේ තුන සමානයි කියන එකත් ඕනේ නැහැ. ඔන්න ඔය දෙක තමයි මට ඕන කරන්නේ. ඔන්න ඔච්චරයි. හරම ලිව්වත් කමන්නේ නැහැ කොහොම හරි. OAB
තොන්න ලියවුණා OAB ABO 60යි. හරි. දැන් x දාන x 60යි. හේතුව මෙන්න මේ ABC ත්‍රිකෝණයේ මොන ත්‍රිකෝණද කියලා ලියන්න. ABC ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුරු සමානයි. x ධන x 60යි x ධන x 60යි හේතුව ABC ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුරු සමානයි. හරි. 2x 60යි x 30යි x 30යි වැඩේ හරි x 30ක් කියලා ඔප්පු කරා. දැන් OBC ගන්න. OBC කෝණය සමානයි OBC 60 ධන x 60 ධන x OBC 60 ධන x 60 ධන x 30යි 90යි OBC 90යි. හරි. එම නිසා CB අනු O කේන්ද්‍ර වූ වෘතයට ස්පර්ශකයක් වේ. එම නිසා CB අනු O කේන්ද්‍ර වූ වෘතයට ස්පර්ශකයක් වේ කියලා අන්තිමට මේ වාක්‍ය ලියන්න. එම නිසා CB අනු O කේන්ද්‍ර වූ වෘතයට ස්පර්ශකයක් වේ. ස්පර්ශකයක් වෙන්න හේතුව මොකද්ද? ආන්න හේතුව දාන්න මෙතනින්. නිසා CB අනු O කේන්ද්‍ර වූ වෘතයට ස්පර්ශකයක් වේ. ඇයි ස්පර්ශකයක් වුනේ? හේතුව ප්‍රමේය 1. ප්‍රමේය 1 මොකක්ද තියෙන්නේ? ප්‍රමේය 1 වෘතයක පරිධිය මත ලක්ෂයකදී අරයට ලම්බව ඇති රේඛාව වෘතයට ස්පර්ශකයක් නිසා. හරිද? එහෙනම් පරිධිය මත ලක්ෂයකදී අරයට ලම්බව ඇති රේඛාව වෘතයට ස්පර්ශකයක් නිසා තමයි හේතුව. ප්‍රමේය 1 ප්‍රමේය 1 ලියලා දාන්න ටක් ගාලා පරිධිය මත ලක්ෂයකදී අරයට ලම්බව ඇති රේඛාව වෘතයට ස්පර්ශකයක් නිසා. හරි. ඕන දරුවෝ ගාන හදන්න තියෙන කෙටිම ක්‍රමෙන් හැදුවේ. හොඳයි. අර මම ඉස්සෙල්ලා විදියට අරගෙන එහෙම හැදුවත් කමන්නේ නැහැ. මේ තුනම 60යි 60යි 60යි. මේව සමානයි. ඒත් කමන්නේ නැහැ. කොහොම හරි. හරිද? කොහොම හරි මෙයා 90ක් කියලා ඔප්පු කරා නම් වැඩේ හරි. 90ක් කියන්න අවශ්‍ය දේවල් ටික ලියලා ඔප්පු කරා නම් වැඩේ පුරි. මොකද ළමයිට ඕක පේන්නේ නැති එකෙන් පස්සේ. හරිද? ඕක පේන්නේ නැහැ. හරි මං අදට ඉවර කරන්නම්. වෘත්ත චතුරස්‍ර පාඩමේ සියලුම අභ්‍යාස ටික කරන්න ඕනේ. හරිද? ඊළඟට ස්පර්ශක පාඩමේ මේකේ වෘත්ත චතුරස්‍ර පාඩමේ ඔක්කොම ටික ඉවර කරන්න මම ඒකේ ආන්සර්ස් ටික දාන්නම්. තව හොඳ ගණන් ටිකකුත් ඒකේ හදමු පස්සේ මේකත් ඉවර කළා. ස්පර්ශකවල හදන්න 22 එක අභ්‍යාසය 22 එක ඒකේ ඔය සමහර සාධනය කරන ගණන් නම් පුළුවන්. බැරි වුණොත් මම කියලා දෙන්නම්. බය වෙන්න එපා. හදන්න try එකක් දෙන්න. හරිද? 22 එක සම්පූර්ණයෙන් කරන්න පුළුවන් මේ වෙද්දි. හරි. තව ගණන් දෙක තුනක් අපි හදලා ඊළඟ තව ක්‍රමයක් තියෙනවා. ඒක පටන් ගන්නවා ඊළඟ දවසේ. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් පුතේ විසරණයි ගණන් ටික හදන්න. හොඳේ. ආයි නිකන් මේ පන්තියට එන්න එපා ගණන් ටික වැඩ කරන්න නැතුව.